කලින් අපි සාකච්ඡා කර හිටි ප්‍රශ්නෙමයි කන්ටිනියු කරන්නේ. එතකොට මේකේ කන්කරන්ට් යූසර් ලයිසන් කියන එකයි මල්ටි යූසර් ලයිසන් කියන එකයි අදහස් දෙකක්. හැබැයි මේකේ මේ වාක්‍යය ඔයාලා හොඳට බලන්න specifies the number of users allowed to use the software can be installed on each user computer. එතකොට install කරනවා එක් user ගේ computer. එතකොට ඕන number එකක්. දැන් number of users. The number of users ඒකේ install කරනවා. ඒතර මේ කතාව කරන්නේ අර service software as a service කියන එකට නෙමෙයි. අනිත් පැත්තේ මෙතෙන්ට ගත්තාම a number of users to use the software but only specific number of users to use at the same time. මේ at the same time කියන්නේ මොකක්ද? එකම වෙලාවේ. ඒ කියන්නේ parallel access. ඒ කියන්නේ මොකක්ද? simultaneous access. ඒ කියන්නේ මොකක්ද? concurrent access. එහෙනම් concurrent access මේ එතකොට මේ පළවෙනි A සහ B කියන වාක්‍ය දෙකෙන් විස්තර කරන්නේ දෙකක්. මේ උඩ එකෙන් විස්තර කරන්නේ මල්ටි යූසර් ලයිසන් කියන එක, යට එකෙන් විස්තර කරන්නේ කොන්කරන්ට් යූසර් ලයිසන් කියන එක. ඒ නිසා A සහ B වාක්‍ය දෙක හරි එකක් මල්ටි යූසර් පිළිබඳ විස්තරයක්, අනිත් එක කොන්කරන්ට් යූසර් පිළිබඳ විස්තරයක්. ඒ කියන්නේ එක කොපියක් අරන් ගොඩක් කම්පියුටර් වල ඉන්ස්ටෝල් කරන එක තමයි මේ A හි කතා කරන්නේ. මේ කතා කරන්නේ සර්වර් එකක තියෙන software as a service SaaS service එකක් මල්ටි යූසර්ස්ලා කොන්කරන්ට්ලි ඇක්සස් කරන එක. එම නිසා මේකේ මේ A සහ B වැරදි. මේ ටර්ම් දෙක මාරු වුණා නම් ඒ දෙක හරි. මෙතෙන්ට මල්ටි යූසර් ඇවිල්ලා මෙතෙන්ට කොන්කරන්ට් යූසර් කියලා ආවනම් මේ කතාව හරි. ඒ නිසා Aත් වැරදි Bත් වැරදි. C. Single user license permits you to install the software on one computer or sometimes two computers used by one person. Yes. දැන් අපි ගොඩක් software license කරපුවම single user වුණාට තමාගේම machine දෙකක් නම් උදාහරණයක් වශයෙන් office එකේ තියෙන machine එක තියෙනවා, ගෙදර තියෙන machine එක තියෙනවා. ඒතර එහෙ office එකේ machine එකක් තියෙනවා, ගෙදරත් machine එකක් තියෙනවා. ඒතර දෙන්නම පැහැදිලිවම computer අයිතිකාරය තමන් නම් තමන්ට දුන්නු software එක මේ දෙකේ copies දෙකක් දැම්මයි කියලා වැරද්දක් නැහැ. ඒක single user license එකක් අනිවාර්යයෙන්ම එක machine එකකට කියලා නීතියක් නැහැ. එකම අයිතිකාරයාගේ තමන්ගෙම පාවිච්චි කරන එක ethical practice එකක්. ඒතර office එකේ computer එකයි මෙහි computer දෙකම තමන් personal පාවිච්චි කරන computer. ඉතින් ඒ නිසා මොකද මේ license එක අපි නිකුත් කරන්නේ user ට. නැතුව machine එකකට නෙමෙයි. එම නිසා ඔබට used by one person කියන එක තමයි මේකේ වැදගත් වෙන්නේ. නිසා C වාක්‍යය හරි. D. A single user license does not allow you to copy and share the software with others. Yes. ඔයාට single user license එකක් දුන්නාම ඒ software එකේ copy එකක් වෙන යාළුවන්ට දෙන්න බෑ. ඒක වැරදි. ඒකම ඔයාගේම machine එක තව එකකට දාගත්තයි කියලා ගැටලුවක් නැහැ. ඒ නිසා D වැරදි. D වැරදි නෑ D හරි. Single user license does not allow you to copy and share software. මෙතන does not නේ. does not allow. එම නිසා ඒක හරි. එම නිසා D හරි ප්‍රකාශයක් ලෙස සලකන්න පුළුවන්. E. Site license does not permit the software to be used anywhere on a particular site. ඒකේ does not කියන එක වැරදි. site license කියන එක site license එකක් කියලා කියන්නේ යම් area එකකට යම් ප්‍රදේශයකට උදාහරණයක් වශයෙන් university එක. ඒතර university එකට අපි license එකක් දෙනවා. ඒතර university ඇතුලේ තියෙන ඕන machine එකක තියෙන්න පුළුවන්. හැබැයි ඒ university පරිශ්‍රයෙන් එළිය බෑ. ඊළඟට අපි ගත්තොත් පාර්ලිමේන්තුව. දැන් පාර්ලිමේන්තුවට අපිට දෙන්න පුළුවන් site license එකක්. එතකොට පාර්ලිමේන්තුවේ ඕනෑම තැනක තියෙන machine එක ඒක install කරන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවෙන් පිට බෑ. ඒකට කියනවා අපි site license කියලා. ඒතර does not permit the software to be used anywhere on. ඒතර වැරදි does not නෙමෙයි site license permit the software to be used anywhere on a particular site. හැබැයි within the boundary of this site විය යුතුයි. මේකේ does not නිසා මේක වැරදි. ඒතර ඔයගොල්ලෝ මෙතන ප්‍රධාන licensing ආකාර හතරක් ඉගෙන ගන්නවා. multi user single user license, multi user license, concurrent user license සහ site license. ඒතර මේ license software licensing ක්‍රියාවට අදාළව තමයි ඒකේ license වලට අපි ගරු කළ යුතුයි. එහෙම නැත්නම් අපි ethical පුද්ගලයෙක් ethical IT practitioner කෙනෙක් වෙන්නේ නැහැ. 2017 30 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් correct statements අපෙන් අහන්නේ virus protection software is an example of utility software. ඇත්ත වශයෙන්ම මේක හරි. ඔබ ඉගෙන ගන්නවා utility software වලට උදාහරණ වශයෙන් software classification වල අපි software පුතේ කොටස් වලට වයින් කරනවා system software, ඒ කියන්නේ operating system, application software, ඒ වගේම utility software, ඊළඟට firmware. utility software කියන්නේ සහායක software. ඒ වයින් ඍජු ප්‍රයෝජන නැහැ. හැබැයි අපේ environment එක ලස්සනට පවත්වා ගන්න අපිට උදව් වෙනවා. ඉතින් antivirus software ඇත්තටම ගත්තොත් අපි කවුරුත් antivirus එකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ නේ, ඍජු ප්‍රයෝජනයක්. දැන් Adobe Photoshop වලින් නම් ෆොටෝ එකක් edit කර ගන්නවා. Word වලින් නම් ලියුමක් type කර ගන්නවා. ඒ වගේ virus protection එකකින් කරන වැඩක් නැහැ නේ. ඒ නිසා virus protection software අපි සලකන්නේ නැහැ මේ
application software කියලා. හැබැයි අපි ඒකට utility software කියලා සලකන්න පුළුවන්. නමුත් මේ පොතේ මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ මේ උත්තරයක් ලෙස ඒ අරගෙන නැහැ. මම දන්නේ ඇයි අරන් නැත්තේ කියලා. අපි utility software වලට උදාහරණයක් ලෙස antivirus software දක්වන්නට අපිට පුළුවන්. ඒ නිසා ඒ නිවැරදි පිටුරක් ලෙස තමයි මා සලකන්නේ. B. Off-the-shelf software deployment takes much longer time than deploying bespoke software. දැන් bespoke software ගැන මම කතා කළා. මේ off-the-shelf software කියලා කියන්නේ කවුන්ටරේ තියෙන ඒවා. ඒ කියන්නේ හදාපු package software. ඒ කියන්නේ ready made ඒවා. bespoke software කියන්නේ අපි හදන custom made ඒවා. එතකොට කිසියම් කම්පැනි එකකට custom made software එකක් ගිහින් දැන් උදාහරණයක් වශයෙන් සුපර් මාකට් එකකට අපි software එක හැදුවාම ඒක නිකන් ගිහලා ටග් ගාලා install කරන්න බෑ. ඒකට barcode readers දාලා ඒ වල drivers දාලා ඒ පද්ධතියට අපේ JVM Java install කරලා ඒ වගේ ගොඩක් වැඩ කරන්න තියෙන. කියන්නේ ඒ පරිසරය සකස් කරන්න ඕන. එතකොට ඒ computers සකස් කරලා ඒකට වෙලාවක් යනවා. අපි deployment කියන්නේ ගිහිල්ලා high කරනවාද. හැබැයි දැන් කඩේ තියෙන Word වගේ software එකක් ගත්ත ටග් ගාලා install කරා. Adobe Photoshop වගේ ගත්ත ටග් ගාලා install කරා. එම නිසා off the shelf software එකක් deploy නැත්නම් deploy කියන්නේ ගෙනල්ලා install කරනවට ඒ ගෙනල්ලා install කරන්න ගත වෙන කාලය ගොඩක් අඩුයි. ඒතර off the shelf software deployment takes much longer time than bespoke software කියන එක වැරදි. bespoke software install කරන්න සෑහෙන වෙලාවක් යනවා. මොකද environment එක set up කරලා ඒ අදාළ අනිකුත් software libraries Java නැත්නම් JVM එක JAPI එක Java library runtime එක install කරලා සහ අනිකුත් supportive library install කරලා තමයි අපිට මේ bespoke software දාන්න වෙන්නේ. හැබැයි off the shelf software එහෙම නෙමෙයි. ready made software ඒවා ටග් ගාලා ගෙනාවා install කරා. එම නිසා මේ කතාව වැරදි. මේකේ වැඩි වෙලාවක් ගත වෙන්නේ off the shelf software install කරන්න නෙමෙයි. ඒකට අපි කියන්නේ deploy කරනවා කියලා. bespoke software deploy කරන්න තමයි වැඩි කාලයක් ගත වෙන්නේ. එම නිසා B වැරදි. C. Some open source software may provide limited support to developers. මේක අපිට කලිනුත් හම්බුණා open source software ගත්තාම මම කිව්වා දැන් Adobe Photoshop එක GIMP සංසන්දනය කරන්න. එහෙම නැත්නම් Microsoft Office Word එක යන්න පුළුවන් අපිට LibreOffice වල writer. ඒතර මේ දෙක සංසන්දනය කරපුවම ඔයාලට තේරෙනවා open source products වල අර facility කියන එක. ඒ fulfillness of facility කියන්නේ completeness of facility කියන එක අඩුයි. එම නිසා ගොඩක් වෙලාවට open source software may provide limited support to users and developers. Yes, it is. C hari. Copyright protection refers to protecting the privacy of customers who are using the system. Customers lage datta ආරක්ෂා කරන එක. එහි පුද්ගලිකත්වය කියන්නේ copyright නෙමෙයි. copyright කියන්නේ customers ලගේ ආරක්ෂාව සම්බන්ධයක් නෙමෙයි. developers ලා හදන එයාලගේ මේ බුද්ධිමය දේපල. එයා දැන් developer කෙනෙක් software system එකක් develop කරපුවම ඒ system එක එයාට අයිති නේ. එයානේ ඒක මහන්සිලා හදන්නේ. ඉතින් ඒ නිසා එයාගේ බුද්ධිමය දේපලක් ඒකට කියන්නේ copyright protection කියලා. ඒතර ඒ developer ගේ software development design එකේ අයිති ආරක්ෂා කරනවට තමයි copyright protection කියන්නේ. මේ customers ලගේ දත්ත ආරක්ෂා කරනවට කියන්නේ privacy කියලා. Privacy of customers. ඒ නිසා මේකේ privacy of customers සහ copyright protection අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා D වැරදි. E. Outsourcing software development enables organization to meet its software needs when internal resources are not adequate. Yes. පුතේ internal resources කියලා කියන්නේ company ඇතුලේ තියෙන්න පුළුවන් IT unit එකක්. ඒතර company ඇතුලේ ඉන්න IT unit එකේ ඉන්න IT professionals ලාට company ට අවශ්‍ය software හදාගන්න බැරි නම් ඒ කියන්නේ internal resource IT unit එකේ තියෙන අභ්‍යන්තර IT professionals ලාගේ සුදුසුකම් පුහුණුව ප්‍රමාණවත් නැත්නම් adequate කියන්නේ ප්‍රමාණවත් not adequate නම් අපිට එළියේ software company එකකින් ඒ වැඩ කරගන්න වෙනවා. මේ ක්‍රියාවට අපි කියන්නේ outsourcing කියලා. ඒතර අපිට අපේ company ඇතුලේ තියෙන in-house development වලට යන්න බැරි නම් අපිට in-house කියන්නේ company ඇතුලේ ඉන්න IT staff එක ලව්ව මේක හදාගන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා එළියේ software company එකක් ලව්ව හදාගන්න. ඒ විදිහට අපි මේකට කියනවා outsourcing කියලා. ඒතර ඒ වාක්‍යය හරි. අපි යන 2013 45 වෙනි ප්‍රශ්නෙට following statement are about software identified true statements. A. Copyright protection refers to protecting the privacy of customers using the system. මේක අර කලින් ප්‍රශ්නෙමයි. මේක වැරදි. එතකොට අපි copyright protection කියලා කියන්නේ customers ලාගේ දත්ත සහ එයාලගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන එකට නෙමෙයි. software system එක හදපු developer ගේ intellectual property right එක ආරක්ෂා කරනවට තමයි copyright කියලා කියන්නේ. ඒ නිසා මේක වැරදි. B. Some open source software may provide limited support to developers. මේක අපි කලින් කතා කළා. Yes, it is. Off-the-shelf software deployment speed is higher than deploying bespoke software. මේක හරිය ගමන. ඒක මොන මාරු කරලා තියෙන්නේ. Off-the-shelf software එකක් deploy කරන්න speed එක higher.
කියන්නේ ඉක්මනට කරන්න පුළුවන්ලු bespoke කියන්නේ custom made software. මොකද custom made software හදන්නේ අපි වගේ developersලා. ඒතර අපි Java runtime එක install කරලා, library install කරලා, database install කරලා ලොකු වැඩ කොටසක් තියෙනවා environment setup එකක් කරන්න. එම නිසා අපිට පහසුවෙන් එකපාර නිකන් අර Word install කරනවා වගේ, Adobe Photoshop install කරනවා වගේ නිකන් double click කරලා ටට්ටක් ගාලා next කරලා ගිහිල්ලා install කරලා අවසන් කරන්න බෑ. අපිට ලොකු ක්‍රියාවලියක් කරන්න තියෙනවා. ඒ නිසා deployment කියන එක bespoke කරන අයට, ඒ කියන්නේ system development කරන අයට ඉතා වැදගත්. ඒක සෑහෙන වෙලාවක් යන වැඩක්. හැබැයි off the shelf software කියන්නේ package software. ඒ කියන්නේ ready made software. ඒවා ටුක් ගාලා install කරන්න පුළුවන්. එම නිසා C හරි. D. Some of the shelf software, ඒ කියන්නේ ready made software may not be able to satisfy all customer requirements. ඔව්. දැන් අපි කඩෙන් software එකක් ගත්තාම ඒ software හදලා තියෙන්නේ general public වලටනේ. ඒතකොට general public වලට හදපු software එකක් මට තියෙන සීල අවශ්‍යතා තෘප්ත කරන්නේ නැහනේ. මට තියෙන සීල අවශ්‍යතා තෘප්ත කරන්න නම් මම මටම එකක් හදා ගන්න ඕනේ. ඒතකොට මටම එකක් හදා ගන්නවා නම් ඒකට අපි කියන්නේ custom made software කියලා. එහෙම නැත්නම් tailor made software. එහෙම නැත්නම් bespoke software. එතකොට මේ කතාව හරි off the shelf software වල තියෙන එකම අරබුදයක් තමයි customer ට ඕන කරන 100%ක් මේ software එක සපයන්නේ නැහැ. මොකද මේක හදලා තියෙන්නේ general purpose සාමාන්‍ය මහ ජනතාවට පොදු user තමයි මේක හදලා තියෙන්නේ. එහෙම all the customer requirements satisfy කරගන්න ඕන නම් එයාලට පුළුවන් IT practitioner කෙනෙකුට කියලා custom made software solution එකක් නැත්නම් bespoke software solution එකක් ලියා ගන්න. එතකොට මේ ප්‍රශ්නේ නිරාකරණය වෙනවා. CRM software helps to manage supply chain of an organization. ඔබ දන්නවා CRM කියලා කියන්නේ customer relationship management. ඕනම organization එකක ප්‍රධාන end දෙකක් තියෙනවා. එකක් supply පැත්ත, raw material සපයන්නේ suppliers ලා, purchase කරන්නේ suppliers ලාගෙන්. ඒවා produce කරන්නේ company ඇතුළ. එළියට දානවා කියන්නේ production අපි විකුණන්නේ කාටද? customers ලාට. ඒතර company ඇතුළේ manage කරන system වලට කියන්නේ අපි ERP system කියලා. suppliers ලාත් එක්ක manage කරන system වලට කියන්නේ අපි SCM කියලා, supply chain management කියලා. customers ලාත් එක්ක වැඩ කරන system වලට අපි කියන්නේ CRM කියලා. ඒතර customer relationship management. මේවා enterprise software ලෙස අපි හඳුන්වනවා. ගොඩක් වෙලාවට company එකට software system හදද්දී අපි හදන්නේ SCM software, CRM software සහ ERP software. එතකොට CRM කියලා කියන්නේ customer relationship manage කරන එක මිසක් supply chain management නෙමෙයි. එතකොට එම නිසා E වැරදි. CRM software වලින් කරන්නේ managers ලට suppliers ලත් එක ගනුදෙනු කරන purchasing ක්‍රියාවලිය, raw material අමුද්‍රව්‍ය purchasing ක්‍රියාවලියට මැදහස් වෙන supply chain management එක තමයි SCM වලින් කරන්නේ. CRM වලින් කරන්නේ customers ලාගෙන් order අරගෙන ඒ order වලට බඩු විකිණීමේ ක්‍රියාවලිය, sales කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ customers ලත් එක ගනුදෙනු කරන එක තමයි CRM කියන්නේ. නැතුව මේ supply chain manage කරන එක නෙමෙයි. ඒකට මෙතෙන් දෙන්න ඕන වචනේ SCM. මෙතෙන් SCM දැම්මම මේ වාක්‍යය හරි. 2017 වෙනි පස්සෙට අපි ගියොත් ethical information system manager. ethical කියන්නේ ඒතකොට සාරධර්මය ගරු කරන සාරධර්මීය IS manager කෙනෙක් නම් එක monitors employees without giving prior notice to them. දැන් employee monitor කරන එක හොඳයි. මොකද employee monitor කරපුවම මේගොල්ලෝ waste mistakes කරන එක අඩු වෙනවා. හැබැයි without giving prior notice to them. එයාට කලින් කියන්නේ අපි ඒවා monitor කරනවා කියලා. ඒතර හොරෙන් monitor කරනවා. ඒක වැරදි. ඒක ethical නැහැ. අපි යමක් කරනවා ඔබ දැකලා තියෙනවා CCTV කැමරා කරන හැම තැනකම ගහලා තියෙනවා CCTV in operation කියලා. ඒ කියන්නේ ඒ customers ලා ඉන්න employee ලා දැනගන්න ඕනේ මෙතන CCTV තියෙනවා කියලා. ඒ වගේ මෙතන without giving prior notice to them කියන එක වැරදි. employee ලා මොන්ට කරාට කමක් නැහැ. හැබැයි ඒක ඒගොල්ලන්ට දැනුවත් කළ යුතුයි. ඒ නිසා මේක සාරධර්මීය වැරද්දක්. එක වැරදි. දෙක considers ergonomics. මේ වචනේ තෝකල ඉතා වැදගත් දෙයක් ergonomics. ergonomic කියලා කියන්නේ ඔබ දන්නවා keyboards තියෙනවා ergonomic keyboards කියලා. ඒ කියන්නේ මේ අපි දිගටම keyboard එකත් එක්ක වැඩ කර ඉද්දී අපේ අතේ විවිධ අසනීප ඇති වෙන්න පුළුවන්. අමාරු ඇති වෙන්න පුළුවන්. ඊළඟ computer එකත් එක්ක දිගටම වැඩ කරගෙන ඉද්දී අපේ බෙල්ලේ කොන්දේ අමාරු ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනවා මේ IT එක්ක වැඩ කරන users ලාට. එතකොට අපි software solution නැත්නම් system solution design කරද්දී අපි ඉතා වැදගත් හිතන්නට ඕන අපේ solution එක කොයිතරම් දුරට user ගේ සෞඛ්‍යයට user ගේ health වලට කොච්චර බලපානවද කියලා. මේ user ගේ health වලට අවම බලපෑමක් වෙන user ගේ health improve කරන user පහසුවක් දැනෙන design වලට අපි කියනවා ergonomic design කියලා. ඒ නිසා අපි keyboard එක තෝරගත්තත් කොහේ හරි තියෙන ලස්සන keyboard එකක් නෙමෙයි ගේන්නට ඕන. user ට පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන්. user ගේ ඇඟිලි වලට user ගේ සෞඛ්‍යයට අහිත කරන ඕන user ට පහසුවක් සපයන keyboards වලට ආයුතුයි. මෙන්න මේ පහසුවක් සපයන user ට පහසුවක් සපයන designs වලට අපි කියනවා ergonomic කියලා. එතකොට ඔබ ethical manager කෙනෙක් නම් ඔබ කල්පනා කරන්න ඕන ඔබේ system එක use කරන
ඒ users ලගේ සෞඛ්‍ය අවදානම ගැන ඔබ හිතන්නට ඕනේ. එතකොට consider ergonomics when designing the workplace environment and take steps to minimize environmental pollution. ඒ වගේම අපි environment pollution එක කියන්නේ පරිසර දූෂණය අවම වෙන විදිහට අපි අපේ වැඩ කටයුතු කරන්නට ඕන. මේක වගකීමක්. මොකද අපිට පරිසරය ගැන environment එක ගැන green computing කියලා කියන්නේ අපේ environment එක ගැන වගකීමක් තියෙන්නට ඕන. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන පුද්ගලයන්ගේ පහසුව ergonomic ගැන අපි සැලකිලා ගන්න ඕනේ. මේක හරි ඔබ ethics කරු කරනවා නම් සාරධර්මීය පුද්ගලෙක් නම් සාරධර්මී IT ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම් ඔබ මේ කරුණු ගැන හිතනවා. ඒ කියන්නේ users ලගේ සෞඛ්‍ය පහසුව ergonomics ගැනත් ඒ වගේම පරිසරයේ environmental pollution ගැනත් ඔබ සිටිය යුතු වෙනවා. දෙක හරි. 3 will not disclose private information of customers to external parties without prior consent. consent කියන්නේ කැමැත්ත ගන්නවා කාගේද customers ලගෙන්. ඒතර customers ලගේ කැමැත්ත ගැනීමෙන් තොරව ඒගොල්ලන්ගේ information තුන්වෙනි පාර්ශවයන්ට බාහිර පාර්ශවයන්ට external parties වලට ලබා දීම will not yes ඔයාට සාරධර්මීය වගකීමක් තියෙනවා මේ customers ලගෙන් අහන්න නැතුව ඒගොල්ලන්ගේ දත්ත external parties වලට ලබා නොදී සිටින not disclose කියන්නේ අපි එළියට දෙනවා will not disclose කියන්නේ එළියට දෙන්නේ නැහැ. එතකොට yes IS manager කෙනෙක් ලෙස ඔබ you must do that. එතකොට අපිට මේකේ උත්තර ලෙස ගන්න පුළුවන් 2 සහ 3 තමයි උත්තරේ C. and ethical manager මම හිතන්නේ මේ එකම ප්‍රශ්නේ එම ප්‍රශ්නයමයි. එම නිසා අපි කලින් කතා කරපු ප්‍රශ්නේ නම 2012-47 තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. Ramesh owns a business process outsourcing organization. යාට outsourcing company එකක් තියෙනවලු which employs about 200 staff. As an ethical business professional, ethics කරු කරන කෙනෙක් ලෙස, සාරධර්ම කරු කරන කෙනෙක් ලෙස monitor employees remotely without informing. ආයෙත් එක වැරදි. employee ලා monitor කරාට කමක් නැහැ. හැබැයි without informing monitor කරන එක වැරදි. B consider ergonomics when designing the office space. Yes, අපි office space එක design කරද්දී අපි ergonomics නැත්නම් users ලාගේ පහසුව ගැන සිතිය යුතුයි. Not violate copyright laws when using software. ඔව් අපි පුළුවන් තරම් pirate copy use කරන්න නෙමේ pirate copy use නොකර සල්ලි ගෙවලා හෝ monthly subscription එකක් ගෙවලා ඒ අදාළ license අරගෙන අපි පාවිච්චි කරන එක තමයි හොඳ. not violate කියන්නේ උල්ලංඝනය කරනවා copyright laws. ඒ නිසා හොර copy භාවිතා කිරීමෙන් copyright violation එකට අපි සහාය නොවිය යුතුයි. not violate. Yes it is. Protect the privacy of customers. So customers ලගේ පුද්ගලිකත්වය අපි ආරක්ෂා කළ යුතුයි. ඒගොල්ලන්ගේ පුද්ගලික data අපි තුන්වෙනි පාර්ශ්වයකට දෙන්න හොඳ නැහැ. ඒක අපේ ethical වැරද්දක්. Allow reasonable free time for employees during working hours. ඔව් employee කෙනෙක් පැය 8ක් වැඩ කරන්න ඕනේ කියලා ඒ පැය 8 පටන් ගන්න ඉඳන් ඉවරන කල්ම දිගටම වැඩ කර ඉන්න බෑනේ. ඒ නිසා employee කෙනෙකුට වැඩ කරන අතරතුරේ relaxation එකකට යම් free time එකක් ලබා දීම එයාගේ සාරධර්මීය වගකීමක් වෙනවා. ඒ නිසා ඔබට මෙතන සාරධර්ම තේරුම් ගන්න ethics ගැන යම් හැඟීමක් දෙන්නයි මේ ප්‍රශ්න ටික යොමු කරලා තිබුණේ. 2016 30 වෙනි ප්‍රශ්නයට අපි ගියොත් following statements related to role of IS manager. As an IS manager of bank in Sri Lanka, ශ්‍රී ලංකාවේ bank එකක IS manager ලෙස it is important to consider disaster recovery and business continuity planning. අනිවාර්යයෙන්ම කිසියම් branch එකක ගින්නක් ඇති වෙනවා. එතකොට මේ ගින්නක් ඇති වුණාම මේ branch එකේ තියෙන දත්ත වෙන කොහේ හරි තැනක off site backup එකක් අපි කියන off site backup කියලා. ඒතර හොඳට backups maintain කරලා තිබුණොත් අපිට මේ disaster එකෙන් හානිය අවම කරගන්න පුළුවන්. අපිට ආයෙත් පද්ධති re-establish කරන්න පුළුවන්. ඒ වගේම ඒවා online servers කීප එක දාලා තියෙන නිසා business එක continue කරන්න පුළුවන් වෙන branch එකකට ගිහිල්ලා. ඒතර වෙන branch එකට ටක් ගාලා business එක continue කරන්න පුළුවන්. ඇයි? හොඳ backup ක්‍රමයක්. ඒ වගේම mirror servers ඒ කියන්නේ එකම data item ටික එක server එකක තියෙනවා. ඒකෙම copy එකක් තව server එකක තියෙනවා. ඒවට කියනවා mirror servers කියලා. ඒතර එක server down වෙන කියලා ප්‍රශ්නයක් නෑ. අනිත් server එක වැඩ කරනවා. ඒතර business එක දිගටම continue වෙනවා. අපි එක server එක ඔක්කොම දාලා තියෙනවා. ඒ server එකේ ගින්නක් හටගත්තොත් මුළු company එකම business නවතිනවා. ඒකින්ද හොඳ IS manager කෙනෙක් ලෙස off site backup පවත්වා ගැනීම, mirror servers පවත්වා ගැනීම ඉතා වැදගත්. මොකද off site backup සහ mirror servers වලින් disaster එකකදී අපිට backup තියෙන නිසා recover කරන්න පුළුවන්. mirror servers තියෙන නිසා එක server එකක් down වුණත් අනිත් server එකෙන් business continue කරන්න පුළුවන්. එම නිසා IS manager කෙනෙක් මේ ගැන හිතන්නට ඕන. ඒ කියන්නේ එක හරි. දෙක customer information could be shared with other companies without the consent of customer. Without the consent කියන අවසරය කැමැත්ත consent of customer. customers ලගේ කැමැත්තෙන් තොරව without customer information could be shared කරනවා නම් අනිත් companies එක්ක ඒක වැරදි. ඒක ethics ගරු කරන කෙනෙක් කරන දෙයක් නෙමෙයි.
කස්ටමර්ස්ලාගේ කැමැත්තකින් තොරව කන්සෙන්ට් එක ගන්න නැතුව. ඒතර කස්ටමර්ගේ කන්සෙන්ට් එක අරගත්තාම කමක් නැහැ කිව්වොත් කමක් නැහැ. ඒතර කන්සෙන්ට් එක ගන්න නැතුව without taking the consent වැරදි. consent එක කියන්නේ කැමැත්ත කස්ටමර්ස්ලා කැමැත්ත ගන්න නැතුව අනිත් කම්පැනිස් වලට කස්ටමර්ස්ලාගේ දත්ත දෙනවා නම් වැරදි. It is important to implement an IS security policy and monitor it periodically. අනිවාර්යයෙන්. අපි IS මැනේජර් කෙනෙක් ලෙස වග බලා ගත යුතුයි යම් කම්පැනි එකකට හොඳ IS security policy සහ ඒ policy නිතර මොනිටර් කරන්න ඕන periodically. කාලෙන් කාලට. මොකද අපි අද හදන පොලිසිය තව මාස 6කින් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මොකද security threat එන්න වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙන security threat වලට වෙනස් වෙන විදිහට මුහුණ දෙන්නට ඕන කම්පැනියක්. එම නිසා IS security policy එකක් හැදුවට වැඩක් නැහැ. ඒ policy එක periodically කාලෙන් කාලට නැවත මොනිටර් කළ යුතුයි, අගීමක් කළ යුතුයි. 2012 8 වෙනි ප්‍රශ්නේ ගත්තොත් duplicating the design of an item of a computer program. එතන computer program එකක තියෙන design එකක් duplicate කරනවා, copy කරනවා, වෙන තැනක පාවිච්චි කරනවා. Without authorization. يعني ඕතගෙන් අහන්න නැතුව without authorization. ඕතගේ පූර්ණ අවසරයකින් තොරව. ඒතර ඕතගේ පූර්ණ අවසරයකින් තොරව computer program එකක තියෙන item එකක් ඒකේ design එක හරි coding හරි copy කරනවා නම් ඒකට කියන්නේ copyright theft එකක්. ඒ කියන්නේ අරයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. හොරගම් කරනවා අරයාගේ copyright එක. ඔරිජිනල් ඕතගේ copyright අයිතිය. මොකද software එකක design එකක අයිතියක් තියෙනවා. බුද්ධිමය දේපල යටතේ intellectual property යටතේ. ඒතර copyright theft එකක් ඒක. ඔබ දන්නවා hacking කියලා කියන්නේ unauthorized access වලට electronic eavesdropping කියලා කියන්නේ අර network wire දිගේ data යද්දී ඒ data listen කරලා ඒ කියන්නේ sniffing කරලා ඒ bit orders අරගෙන ඒ bit වලින් password අල්ලන ක්‍රියාවලට අපි eavesdropping කියන්නේ. රිවර්ස් ඉන්ජිනියරින් කියන්නේ අපි සාමාන්‍ය සිස්ටම් එකක් ප්ලෑන් කරද්දී ඉස්සලම ඩිසයින් කරනවා. ඒ කියන්නේ චිත්‍ර භාගයක් අඳිනවා. ඒවට කියනවා මොඩල්ස් කියලා. ඒ මොඩල්ස් අපි කන්වර්ට් කරනවා කෝඩ්ස් වලට. ඒතර ගොඩක් වෙලාවට automated software tools තියෙනවා. විශේෂයෙන්ම integrated development environment වල IDEs වල මේ මොඩල්ස් කෝඩ්ස් බවට පත් කරන්න. ඒ මොඩල්ස් කෝඩ්ස් බවට පත් කරන ක්‍රියාවලට අපි කියන්නේ forward engineering කියලා. ඒකෙම අනිත් පැත්තට අපි හිතමුකෝ දැනට පවතින පද්ධතියක් අපිට වෙනස් කරන්න ඕන නා කියලා. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අර තියෙන කෝඩ් ටික ආපහු කන්වර්ට් කරගන්නවා මොඩල් බවට. ඒ ඩිසයින් මොඩල් බවට පත් කරනවා. ඒ කියන්නේ චිත්‍ර බවට පත් කරගන්නවා. අන්න අර කෝඩ් ටික ඒ චිත්‍ර බවට පත් කරන ක්‍රියාවලට අපි කියන්නේ රිවර්ස් ඉන්ජිනියරින් කියලා. ඒතර තියෙන කෝඩ් ටික රිවර්ස් ඉන්ජිනියරින් කරලා මොඩල් ටික ගත්තා. ඊට පස්සේ මොඩල් වල අවශ්‍ය වෙනස්කම් කළා. ඊට පස්සේ ආයේ ෆෝවර්ඩ් ඉන්ජිනියරින් කරා. ඒතර ආයේ එක වර්කින් සිස්ටම් එකක්. ඒතර ඩිසයින් එක සහ කෝඩින් සහ ඩිසයින් අතර හුවමාරුවට තමයි අපි මේ රිවර්ස් ඉන්ජිනියරින් සහ ෆෝවර්ඩ් ඉන්ජිනියරින් කියන වචන ටික දෙන්නේ. චිත්‍රය ඇඳලා කෝඩ් හදනවා නම් ඒකට කියන්නේ ෆෝවර්ඩ් ඉන්ජිනියරින් කියලා. කෝඩ් ටික අරන් චිත්‍ර ටික ගන්නවා නම් ඒ කියන්නේ මොඩල් ටික ගන්නවා නම් ඒකට කියන්නේ රිවර්ස් ඉන්ජිනියරින් කියලා. ඒක මේකට සම්බන්ධයක් නැහැ. ඒතර මේක පැහැදිලි මේකේ මේ කියන්නේ කොපිරයිට් theft එක හා සම්බන්ධව. ඒ අපි සාකච්ඡා කළේ ethics සාර ධර්මීය වගකීම් විශේෂයෙන්ම IT ප්‍රැක්ටිෂනර් කෙනෙක් ලෙස අපිට මොනවද තියෙන ethical responsibilities කියන ඒවට උදාහරණ ටිකක් තමයි අපි මේ පාස් පේපර්ස් වල සාකච්ඡා කළේ.